Productions. මේ ලතු මන් දැන් ගේ වෙන්දේසිය දාලා ඉවරයි ඈ මට ඕක විකුල්ල ගන්නත් සොච්චම වැඩක් නෑ බොල මට සල්ලි උතුරන්න අනේ හාමු අපි එහෙනම් උක අතහැරලා දාමුකෝ අතහැරලා දාන්න අතහැරලා දානවා තමයි බොල ඈ උඹ හිතුවද මට මේ සල්ලි අමාරුවක් තියෙනවා කියලා අතහැරලා දාන්න මම මේක අතහැරලා දාන්න නැති ඇයි දන්නවද උඹගේ ඔය කුමාරි හාමිගේ මහන් තත්ත්වය බසන්න ඕනේ හින්දා ඒකයි මං ඒක විකුණන්නේ නැතුව වෙන හේතක නෙමෙයි. අනේ හාමු මේ මං ගත්ත තීරණයක් මං කවදාවත් වෙනස් කරන්නේ නැහැ. ඒකිට ඕන නම් වෙන්දේසිට ඇවිල්ලා ගේ සල්ලි දීලා ගන්න කියපන්. පවට පින් දෙන්න බැරි එළ දෙන්නු. නොදකින් විතරයි. බං ගියේ වැඩේ කට්ටි 4ක් විතර හරෝල ඇව්වා. ඒ මිනිස්සු නම් ආයේ හැරලවත් බලන එකක් නැහැ. මූනිකම් මේ හොර ෆිල්ම් එකක් වගේ නේ කිව්වේ බං. මම ඒ කතාව ලස්සන්ට මේරියාච්චිට උගන්නලා. පිටින් එන මිනිස්සු විතරක් නෙමෙයි. පය දෙකක් යන ඉස්සලා මුළු ගමම දැනගන්නේ. මේ ඕක විතරක් කරලා හරියන්නේ නැහැ. මොකද කියන්නේ? අද රැට පොඩි හොල්මන් ඇක්ටක් කරමුද? ඒ බෑ බං. අපේ තාත්තා හොල්මන් කරනවා කියන එක පව් කතාවක් නේද බං? රත්නේ මාමා දැන් වෙන කොහේ හරි වෙදෙලත් ඇති බං. වෙන මොනවා කරන්නද? අපේ ගේ විකුණනවා කියලා දැනගත්ත වෙලාවෙ ඉඳන් අම්මා අඬනවා. ලොකු අද විභාගය ඉවරලා යනවා කිව්වා බැංකු ලෝන් එකක් ගැන කතා කරන්න. ඒකවත් බලමු. ෂික්. හැම එකටම ප්‍රශ්නේ අපිට සල්ලි නැති එකනේ. අපිට සල්ලි තිබුණා නම් අපි කොහොම ඉන්න ඕන මිනිස්සුද මල්ලි? කියලා කියනකොට කෙලිම ගාමිණී මහත්මයා මෙන්ට වෙනවා. ඊට පස්සේ විජය මහත්මයා ඕ ජෝ මහත්මයා මොනවද බං ඔය කියවන්නේ? බෙන්ට් එනවා කියලා මේ මෙන්න මුගේ මේ සුරංගනා කතා අහන්න නැතුව ඉක්මනට යන් කඩේ අරින්න බරක් වෙනවා. කීයක් හරි අතර හොයාගෙන තියෙන දවස.
මේ උඹලා වැඩේ කරගෙන යනවා නේද? හරි හරි අපි මාටියට පැත්ත පලාතෙන් නැති වෙන්න ගේම් එක දෙන්න. යා චා බලංකෝ රම්මුතු දුවේ ගාමිණි මාත්‍යයි ජීවරාණි කුළුකුරු සූරිය මාත්මිය වගේ යන ලස්සන ඒයි දැන් බලන් හිටිය ඇති මේ දවස් ටිකේම ඩේ ඔෆ් නේ වැඩ ඉගෙන වැඩ ගංගි රන්වන් කරලින් පෙසිලා නෙමිලා බාරේවිලා අතිරමනින් රමනින් සෝතාකෙත් නතු පිරිලා සාර ඕකෙත් නතු පිරිලා සාර ඕකෙත් නතු පිරිලා සාර අතිරමනින් බලපන් කවුද ඉන්නේ කියලා. කවුද මගේ රත්තරන් හෙලෙනා මගේ රත්තරන් හෙලෙනා දසමන් මලක් වගේ ප්‍රියංකවයි ලක්ෂ 20ක පර්සනල් ලෝන් එකක් ගන්නත් අපිට පෙන්වන්න පුළුවන් ආදායමක් තියෙන්න ඕන. මේ එළවලු කොටුව මගේ කියලා පොඩි මොත්තයක් දාලා බැරි වේද ලෝන් එක පාස් කරගන්න. ඔව් හොර වැඩම කරන්න. ඒතර ගෙවල් හදන්නම හම්බෙයි. ගෙවල් කෙසේ වෙතත් තෝට නොමිලේ ඉන්න බෝඩිමක් නම් හම්බෙයි. අනේ දෙවෙනි මේ හොර වැඩ කරලා නම් හවුවෙන්න එපා. මේ ඉන්නේ ප්‍රසාද් මහත්තයා. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අඳුරන කෙනෙක්. මේ මහත්තයා අහනවා අපිට පුළුවන්ද කියලා සතිය ගානේ නෙළුම්මල් 500ක් දෙන්න. ආපෝ පුළුවන්. ලොකු අපිට එහා ගමේ වැවෙනුත් මල් කඩා ගත්ත හැකි. අනේ ලොකු දෙයක්. ඔයාලට සප්ලයි කරන්න පුළුවන් නම් මං කැමති පහන්ති රඳුන් කුරේමත් ඔයාලගෙන්ම ගන්න. අපෝ දෙන්නම්කෝ ඕන දෙයක් පුළුවන්. සතියක් ගාන කොච්චර කාලයක්ද? මගේ පූජා විවරණක හරි මහත්තයා. එහෙනම් මහත්තයාට ඕන දේවල් ටික බෙන්ටට කියන්නකෝ. අපි පුළුවන් උපරිමයෙන්ම කරන්න. තව බිලුව කරන්න ඕන ඇඩ්‍රස් එකක් කියන්නකෝ. අනුරාධපුරේට නෑ ඔයාලා මේ කලම්බු කිට්ටුවට ගෙනත් දුන්නත් ඇති. හරි එහෙනම් අපි ෆෝන් එකෙන් කතා කරගමු මල්ලි. මං එන්නම්. ඒ මනුස්සෙත් පිස්සුද බං? අනුරාධපුරේ මල් නැතුවද මේ මල් ගෙන යන්න හදන්නේ? අනේ පිස්සුද බං? නිකන් හම්බුන අශ්වයාගේ දත් ගණන් කරන්න එපා. මේ ලක්ෂ ගානක ඕඩර් එකක්. මේක හරි ගියොත් අපේ බැංක් ලෝන් එකේ වාරිකයට වෙන් කරගන්නත් පුළුවන්. මට නම් සැකයි බෙන්ඩු. කවුද දන්නේ මගේ වාසනාවද කියලා? ඇවිල්ලා දවස් 2යි වැඩේ ගොඩ. මේක හරියන්නේ නැහැ ප්‍රවීණ. ඔයාගේ තේරුම් ගන්න. අපි දෙන්න මැච් වෙන්නේ. ඉතින් අපි මැරිකල මැච් නෙමු. අනික බලන්න අන අපි දෙන්නගේ හයිට් එක. Oh my god. මේකයි මට මගේ පැජන්ට් එකට කලින් මැරේජ් එක කරගන්න ඕනේ. අනක බලන්න අන මේ මගේ ගෙදර එක්කෙනෙක්වත් මට සපෝට් කරන්නේ නැහැ. ප්‍රවීණ සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි. මං කවදා හරි කසාද බඳිනව නම් බඳින්නේ දෙයියන්ගේ මල්ලිගේ නංගි. ආනා ඉතින් හරි. අපි මැරි කරලා අපි ගෙදරට කියමු. එතන අපි තාත්තා මගේ ඩවුර් එක දෙනවනේ මට. ලක්ෂ කීයද? අපේ ෂුවල් එකට ලක්ෂ 5ක් දෙන්න බැරි වෙච්ච ඔයාගේ තාත්තා. දැන් ඔයා ඔය කියන කතාව කොහොමද මම විශ්වාස කරන්න ප්‍රවීණ? හරි. මෙන්න මේකයි ඩීල් එක. අපි දෙන්න හදිස්සියවත් මැරි කරොත් අපේ තාත්තා මගේ ඩවුර් එක දෙනවා ලක්ෂ 100ක ඩවුර් එකක් මට හම්බ වෙනවා. ඒතර ඉතින් අපි දෙන්නටම පුළුවන් අපි දෙන්නගේ ටෙලිග්‍රෑම් එක ප්‍රොඩියුස් කරන්න. ඔයා මේන් ඇක්ටර් මම මේන් ඇක්ට්‍රස්. මොකද කියන්නේ ආනා? මොකද කියන්නේ? අනික විජේ මට මේ කසාද බඳින කොල්ල නැතුව නෙමේ. අනා මට අනන්තවත් කොල්ලෝ ඉන්නවා. ඒත් මට ඉක්මනට මේක වෙන්න ඕනේ. අන්න ඒකයි. ලක්ෂ කීයක්ද කිව්වේ? ලක්ෂ 100ක්. ඔය ඇත්තටමද? ඇත්ත. මට ප්‍රධාන චරිත දෙනවා. අනික විජේ මම
ප්‍රවීණ මාටින්. මාටින් හාමුගේ දුව. මගේ ඔය හොර බොරු වංශ ඔය චීප් වැඩ මං ගාව නෑනේ ඩාලින්. ඒක නිසා මට ඉක්මනට මගෙන් උත්තරයක් ඕනේ. ලක්ෂ සීයා දෙවනි බෙන්ට උඩ පායනකොට මට නම් සැක හිතුණා අම්මා. හැබැයි ඉතින් බලන් ගියාම වැඩේ ඇත්ත. මල්ලි ඉතින් හොයාගන්න බැරි කමක් නෑනේ. මේ ඕඩර් එක සතියක් ගානේ හරියට කරොත් අපිට සල්ලි ටික හොයාගන්න බැරි වෙන එකක් නෑ. මාත් ඉතින් දවසම නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ මටත් මේ පහන්තිර වැඩේ කරන්න පුළුවන් නේ. උන්න ආයි එහෙම දෙන්නගෙන් එක්කෙනෙක්වත් මාටින් හාම එක පැටලෙන්න යනවා නෙමෙයි. තේරුණාද දෙවෙනි? හරි හරි අම්මා ෂුවර්. අම්මත් එක ටෝක් එකෙන් බය වුණානේ. ෂි මට මේ මොලේ ඉස්සර තිබ්බේ නෑනේ. හා නෑනේ. ඒ වෙද්දි මට 18 සම්පූර්ණ වෙලා තිබ්බේ නෑ. නැත්තම් ඉතින් මං අර බබාව බැඳගෙන අපේ ගේ විතරක් නෙමෙයි අම්මා. මාටියගේ හැම දේපලම මට පවරගෙන දාන ඕගනික් ෆාම් එකක්. දෙවනි මං ඔයාලට කියලා තියෙන ඔය කතාව වීලුටත් කියන්න එපා කියලා. ඒකනේ මාත් කිව්වේ. මරු විසඳුම. ඈ ලොක්කි. අපේ ගේ ඉඩමයි ගන්න මිනිස්සු හොල්මන් තියෙනවයි කියලා අපව හැරලා යනවා කියලා කියන්නේ. හොල්මන්? මේ රැට තාත්තා ගේ වටේ කරකිනවා කියලා කියන්නේ. අනේ මේ අම්මා අමුණු සාත්මක ඉන්න තරම් මගේ තාත්තා පව් කළා නෑ. අනිත් එක තමයි අපි තුන්දෙනා බඩට බාගෙට කාලා හරි ওই දානමාන ටික වෙලාවට කරා. නැද්ද දෙවෙනි? උන්ට පිස්සු. අනේ ඒකනේ. මාත් එහෙ ඉන්න වෙලාවට පුළුවන් විදිහට බුදුන් ඇඳලා මේ මනුස්සයට පින් දුන්නා. අපි මේවා කර ඉන්නවා. මාටින් හාම් මහත්තයා අර ගේ ඉඩමයි විකුණයි. මල් ඕඩර් එකද කොහෙද? හෙලෝ. ඔව් සමාධි රත්නශීල. ඔව් සර් ඒත් මේ බෑ කියලානේ කිව්වේ. ඔව් ස්වන් රැකියාවක් නම් තමයි. අනේක ලොකු දෙයක් සර්. හරි සර් මං එන්නම්. කවුද ලොකු? ජනජය බැංක් එකේ මැනේජර්. මං කිව්වර තරුණ කෙනෙක් හිටියා කියලා. මට ලෝන් එක ගන්න විදියක් කොහොම හරි හදලා දෙන්නල්ලු. අපිට ලක්ෂ 20ක් ගන්න පුළුවන්ලු. අනේ ලොක්කි ඒ කියන්නේ කොහොම හරි අපිට ගේ බේර ගන්න පුළුවන් වෙයිද? ඔව් අම්මා. අපි කොහොම හරි ඒක කරනවා. බලන්නකෝ. අපි හිතන්නේ නැති විදිහට හැමදේම හොඳින් විසඳෙනවා. මොනවද අප්පා මේ වෙන්නේ? මට පේන්නේ දෙයියන්ටත් අපි පෙන්නලා තියෙන්නේ දැන්ද කොහෙද? ඔන්න එහෙනම් සුභාරංචි දෙකයි. මම මේ තම්සෙට දෙන අවසාන නිවේදනය මොකද කියන්නේ? වලව්ව මට දෙනවද? එහෙම නැත්නම් ගෙදරින් යනවද? නින්ජා මුදලාලි. ඔහේ පොලි බිස්නස් එකෙන් මේ මුළු ගමම ඇල්ලුවා. ඒක හරි. මාව නැත්තටම නැති කළා. ඒකත් හරි. හැබැයි නින්ජා මුදලාලි
මගේ මේ හාමු පට්ටම ගලවන්න නම් හේනකින්වත් හිතන් දෙපා අප්පා. මාටින් මම දැකපු හීන තමයි මේ හැබෑ වෙලා තියෙන්නේ. දෙනගල වලව්ව කියන්නේත් මගේ ඊළඟ හීනේ. උඹ සල්ලි ගෙවලා මේක පොලිය ගෙවලා බේරගත්තත් නැතත් මම වලව්ව අයිති කරගන්නවමයි. අන්න ඒක මතක තියාගන්න. මේ නින්ජ මුදලාලි මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. දැන් ඔහේ මට පිනට දීපු අර සමාකාලී ඉවරෙන්න තව කල් තියෙනවනේ. ඉතින් පොඩ්ඩක් ඉවසන්නකෝ අප්පා. මම කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. මම මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. මම හැමතැනින්ම අසරණයි. ඇත්තටම මුදලාලි මම මේ වෙලාවේ කන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්නකෝ අප්පා. මාටින් බටයි උඹේ ගෑණිට ළමයින්ට කන්න නැත්නම් මම පොලියට සල්ලි ටිකක් දෙන්නම්. ගිහිල්ලා උන්ට කන්න දීපන්. තේරුණා? මේ නින්ජ මුදලාලි මෙතන යන්නකෝ. යන්න. ඒකේ අපිට කන්නවත් සල්ලි නැද්ද? නෝ cool down ප්‍රවීණ cool down. ඔර සල්ලි තියෙනවා. Okay cool down. සල්ලි තියෙනවා. ආනා ඉතින් මම down here. නෑ ඔර සල්ලි තියෙනවා. ඔර සල්ලි තියෙනවා. අවුලක් නෑ. ඔර සල්ලි තියෙනවා. ලොකු අර ඇත්තට කවුද දෙවෙනියේ? ඒ පාර මොන මරාලයක්ද දන්නේ. යමු. හයි මම ෆිල්ම් ප්‍රඩියුසර් ශ්‍රීමාල් වනිකරත්න. මේ මගේ මියුසික් ඩිරෙක්ටර් කාශ්‍යප් මනුරංග. මේ මගේ ප්‍රොඩක්ෂන් මැනේජර් නවරත්න. හලෝ. සර්ලගේ නම අහලා තිබුණා. ඉතින් සර්ලව දැකලා තිබුණ නෑනේ. ඇයි දන්නේ නෑ නේද මේ පැත්තේ? ලොක්කි මහතුරුන්ට කතා කරන්න. ඇතුළට ගිහින් වාඩි වෙලා කතා කරමු. නෑ කමක් නෑ ආන්ටි. සමාධි මං ආයේ වැදගත් පණිවිඩයකට. මෙයාට විතරක් වැදගත් දෙයක් නම් අපි ඇතුළට යන්න. නෑ නෑ සමාධි කැමති නම් මේක හැමෝටම වැදගත්. සමාධි මම ආව කන්ටැක්ට් කරගත්තේ යුනිවර්සල් සවුන්ඩ් ෂොප් එකේ මිස්ටර් ජයනාත්ගේ. හරි. දැන් මොකද්ද මගෙන් වෙන්න ඕන? අපි අලුතින් කරන ෆිල්ම් එකේ සෝං එකට වගේ වොයිස් එක ඕන. ඒ කිව්වේ තේරෙන්නේ නෑනේ. ඒ කිව්වේ මං අලුත් ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරනවා. ඒකේ සින් කරන්න ඔයාගේ අක්කට ආරාධනා කරන්න අයියාවේ. කොතනද? මන්න මෙතන ඇවිල්ලා. හරි. මෙතනත් ඇවිල්ලා. හරි මට අකුරු ගෙවන්න බැරි වුණා මම දන්නවා නේද? හිටපොක් පැත්තකට. ඔක අල්ලපන්. නයිස්. දැන් හරි ඇවිල්ලා. මේ දැන් ඉතින් ඕක පරිස්සමෙන් අරන් ගිහිල්ලා සල්ලි ටික පරිස්සමෙන් අරන් වරේ. හැබැයි උන්දට කියපන් මේක වික්ක කියලා කටේ කෙලඹිදක් හෙලන්න එපා කියලා. හොඳමයි ඇවිල්ලා. හාම් මහත්තයාට තව ඇවිල්ලා විකුණන්න තියෙන්නේ පොලියට සින්න වෙච්ච දෙයක් විතරයි ඇවිල්ලා. ඒකනුත් ඉතුරු වෙලා තියෙන්නේ සමාධි ළමයාගේ ගේ දෙනගෙන වලව්වයි විතරයි ඇවිල්ලා. හැබැයි සමාධි ළමයාගේ ගේ විකුණන එක නම් බොරුයි ඇවිල්ලා. ඒක බලන්න එන මිනිහා ආපහු හෙල්ලා යනවා. ඒකේ හොල්මන් තියනවා කියලා ඇවිල්ලා.
ඇත්තෙම නැද්ද බොල? ඒක කොහොම කරන්නද ඇවිල්ලා? ඔන්න හාම්නේ හාම් මහත්තයා වගේ ඇඟිලි අස්සන ගැහුවනම් ඇවිල්ලා සීන නැති කරලා හරි අපිට අස්සන ගන්න තිබුණා ඇවිල්ලා. අර නින්ජා කාර්යයේ සල්ලි ටික ගෙවලා දැම්මේ නැත්තම් ඕක අපිව නැත්තටම නැති කරනවා. ඔය ණයෙන් නිදහස් වෙලා නම් ඇවිල්ලා මට පේන විදිහට තියෙන එකම විසඳුමයි. නැත්තම් මේකේ සින්දුනොතින් ඇවිල්ලා හාමිනේ යන්න මෙයයි මහගෙදර. හරි. කියපන්කෝ බලන්න මොකද්ද ඔය විසඳුම? දෙනගල වලව්ව ඇවිල්ලා ජම්දලා මොකද බලන්න. දෙනගල වලව්ව. මොනන්න? මේ තෝ දැනගනින් දෙනගල වලව්වේ ලොකු හාමු මම. ඒකේ පොඩි හාමු මගේ පුතා. ඒකේ ලේලි වෙන්න ඉන්නේ අර සමාධි කෙල්ල. එච්චරයි. ඉර වෙනුවට හඳ බෑව්වත් ඒක වෙනස් වෙන්නේ නෑ. දැනගන්න. හරකා. නොදකින්තෝ. දෙකට නස් රගමි මොකක්ද ඇත්තටම කේස් එක? මොන කේස්ද ටුටියම ඇවිල්ලා? හරි ඔය සල්ලි ප්‍රශ්න ගැන මම අහන්නේ මට ඒක ඇහුනෙත් නෑ. මං අහන්නේ අර සමාධියම බලව කුමාරියාම කරන් ඔච්චර දඟලන්නේ. මන් දන්නේ ඇවිල්ලා. මේක නම් මට හීනයක් වගේ බෙන්ඩෝ. පොඩි අමුත්තකුත් තියෙනවා. ඔව් ඉතින්. හීන හරි අමුතුයි තමයි. ඒත් ඉතින් මේ හීනෙන නැති වෙන්නේ නැහැ. ටිකක් ඉවසලා හිටපන්කෝ. අනේ මට මහා ගොඩක් ඕනේ නෑ බෙන්ඩෝ. ලෝන් එකක් අරගෙන ගේ බේර ගන්නයි. ඒකම එක සින්දුවක කරගෙන තිබ්බනම් ඇති. මේක ඉතින් මගේ හීනයක් විතරක් නෙමෙයිනේ. මං කිව්වේ තාත්තගේ මාඩි හරිද මෙහෙමයි සමාධි මම මේ සෝන් එකට වට 50000 ගෙවනවා ඔයා කැමති නෑ මං කැමතියි සර්. ඕකේ එහෙනම් අපි පස්සේ ඇග්‍රීමන්ට් එක සයින් කරමු. ඔයා මේ ලිරික්ස් ටික බලා ගන්නකො මේ ට්‍රැක් එක අහන්න කලින් පස්සේ අපි ප්‍රැක්ටිස් කරමු. මේ ලිරික්ස් කාගේද? මේ අලුත් කෙනෙක් මිස්. මට ඇත්ත කියන්න මිසස් ශ්‍රීමාල් මේ වචන සදෙව් අයියාගේ. මේ සදෙව් අයියා මට ලිව්ව සින්දුව. ලොක්කි උඹට පිස්සුද බං? මේක මේ අපේ සදෙව් අයියාගේ නෙමෙයි නේද? බෙන්ටෝ මේ වචන මේ හැඟීම් මේ වෙන කෙනෙක් ගැන මං සදෙව් අයියට එක විනාඩියක් කතා ආදරේ කළා නෑ. ඇයි මෙහෙම බොරු කරන්නේ? මට දැන් හැමදේම තේරෙනවා. I'm sorry Mr. Srimal. මට මේ සින්දුව කරන්න බෑ.
thank you. එහෙම නෙමෙයි. ලොක්කි අනේ සදෙව් අයියා මේක කරේ හරි හිත හොඳයි. දන්නවා. ඒ හොඳ හිතට මට තව තවත් පිහියෙන් අයින්න බෑ. බෙන්ටෝ හිතක් අත්තරිනවට වඩා පවක් තව හිතකින් ඈත් කරන එක. මේ ප්ලෑන් ගහද්දි අර දරුවෙක් කුසේ තියන්න කෙනා මතක්ුන්නේ නැද්ද? ආ? එමෙතන යම්. ලොක්කි මේක පොඩ්ඩක් අහපන්. මෙතන කෑ ගහන්න බෑ. මේ දේ හරියට දැනගෙන යනවා නම් මෙතනින් ඵලයක්. අනේ ඇයි බෙන්ටෝ? ඇයි ඔයත් මාව අසරණ කරන්නේ? මට යව මුන්ට හම්බෙන්න තරම් අයියක් නැහැ. අයියත් එක්ක කතා කරන්න බැරි වුණාට මාත් එක්ක කතා කරන්න බැරි කමක් නැහැනේ සමාධි. ඉසලි ඔව්. ඉස්සලි එගොඩවත්. කාරණාව දැන් පැහැදිලිද? අනේ කවුද දැන් ඔයාට කිව්වේ මගේ හස්බන්ඩ් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා? සමාධි මේ ඉන්නේ සදෙවෝයගේ රටේ ඉඳන් ආපු නංගි. සදෙවෝය දැන් කොළඹ නැවතිලා ඉන්නේ මේ අක්කලේ ගෙදර. මේ ඉන්නේ මේ අක්කගේ හස්බන්ඩ් ප්‍රසාද් අයියා. එදා මෙයාට එන්න බැරි වෙච්ච නිසා තමයි පන්සලට ඇවිත් තියෙන්නේ. අයියා කෙනෙක්ගේ අතේ එල්ලිලා ප්‍රෙග්නන්ට් නාගි කෙනෙක් පන්සල් ආවහම සමහරුන්ට ඉතර ඉදිලා. ඒ මදිවට නමුත් අමතක වෙලා. ඒවත් බොරු කියනවා අපිට. තමන් ජීවිත කාලෙම ආදරෙන් පරිස්සම් කරපු දේවල් තෑගි දෙනව නේද? හොඳ වෙලාවට ඒ මුද්ද දුන්නේ. නැත්තම් මෝඩිට ජීවිත කාලෙම විඳවන්න වෙනවා. මේ ඔයා පාඩම් කරන්න නැවතිච්ච දවසක සදෙවෝය මල් කඩේට ආවා. එතකොට තමයි අපිත් ඇත්ත දැනගත්තේ. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. මං තවත් පැහැදිලි කරන්නද? ඔයාගේ හැම ප්‍රශ්නයක්ම මායි මගේ හස්බන්ඩ්වි විසඳලා දෙනවා. තේරුණාද? රංගි සමහර ලොකු ප්‍රශ්න තියෙනවා විසඳන්න පුංචි බොරු කියන්න වෙනවා. තරහ නෑනේ නේද? අපි හැමදේම සුදුසුම් විදිහට ප්ලෑන් කරලා තියෙන්නේ. සමාධි ප්ලීස් තවත් මගේ අයියට දුක් දෙන්න එපා. එයා හැංගිලා ඉන්න තැනින් එන්න කියන්නද? අනේ අක්කේ ඔයාලා මගේ මොන ප්‍රශ්නේ විසඳුවත් ඔයාලා හැමෝටම විසඳන්න බැරි එක ප්‍රශ්නයක් තියෙනවා. ප්ලීස් මට එච්චරයි කියන්න පුළුවන්. සදේවය හොඳින් බලාගන්න. බෙන්ඩෝපියම් පොඩ්ඩක් ඉන්න. අර යන්න දෙන්න තිබුණා හේතුවක් තිබුණා. දැන් වගේ ප්‍රශ්න ඔක්කොම විසඳෙන්න පටන් ගන්න තියෙන්නේ. දෙයනේ හේතුවක් තියෙනවා. අනේ මට තවත් පව පුරව ගන්න බෑ අයියේ.
මට යන්න දෙන්න. එක කාලයක් මර පිස්සාව බැන්ද කියලා මාව රැවට්ටුවා. දැන් මොකද්ද මේ කරන්න යන බරුව? ඈ? ප්‍රසාද් ඔය වාහනේ ගනි. බය වෙන්න එපා ප්‍රවීන්. බය වෙලා අපිට මේ ගමන යන්න බෑ. ඔයා යන්න. උලත් එකයි පිලත් එකයි කියලා ඔයා ගිහිල්ලා ෆේස් ටු ෆේස් ටෝක් කරන්න. ඔයාට ෂුවර්ද මේ වැඩේ හරි ගියොත් අපේ මැරේජ් එකට ප්‍රොබ්ලම් එකක් නැති වෙයි කියලා? නැත්තේ මොකද? ඔයාලා ගෙදරින් විතරක් නෙමෙයි. මේක දැනගත්තොත් අපේ ගෙදරුත් මාව දොට්ට දායි. කවුද හලෝ ගෙදර ඉන්නේ? අපි යන්නේ කොළඹනේ. කොළඹ තන්නිය තමයි. මං එන ගින් කතා කරලා එන්න. ඔයා යන්න. good luck. ඕන ගෝරියකට මම ඉන්නවා. දෝසට් එකට කිව්වා. ඔව් මම ඔක්කොම ටික බාන්න හරි. ඉතින් මම ඔක්කොම බලන්න. හරි. මේ හැබැයි ගණන් අඩු කරලා ගන්න ඕනේ. කියන ගණන් වලට ලෑස්ති වෙන්න. හරි. නිකම් බලයි අපි උසුද්ද කරා. හරි. හරියට බලන්න මට මේ හරියට වියදම ලිස්ට් එකක් හදලා මට දෙන්න ඕනේ. Excuse me. ඒ පාර තාත්තා දුවව ඇමට දාලා වගේ. අනయ్యා ඇමට දාන්න පණුවනේ. ඒකත් ඇත්ත. ලස්සන කිරිල්ලිව ඇමට දාන්න නෑනේ නේද? මේ මිස්ටර් නින්ජා මා මෙතනට අපි තාත්තා නෙමෙයි. මේක මගේ පර්සනල් ඩීල් එකක්. ආයි කියන්නේ පුද්ගලික ගනුදෙනුවක්. කියමුකෝ බලන්න. මාව තරන් හදාගත්ත ළමයෙක් කියලා මම දැනගත්තේ එදාවත් එක්ක ඉන්න ලෑස්ති වෙලා ඉද්දි. එදා ඒක දැනගද්දි මගේ අසරණකම ඔයාලා කාටවත් තේරෙන්නේ නැහැ. දෙවනි චුන්නි අනේ දෙන්නටම වඩා මගේ තාත්තා ආදරය කරේ මට. මට ඒ වෙලාවේ ආත්මාර්ථකාමී වෙන්න බෑ. ඔයා වැරදි නෑ. ඒ වෙලාවේ මට ඔයාව බාර ගන්න පුළුවන් වුණාට ඔයාගේ පවුලේ බර බාර ගන්න පුළුවන් කමක් තිබෙන්නේ නෑ. ඔයා රජීව කසාද බඳිනවා කියද්දිත් මම වට වෛර කරේ නෑ. ඒ දැන් මොකද්ද මේ හේතුව? ඈ ඊට පස්සේ දවසක මගේ ඇත්තම්ම මාව හොයන් ආවා. මට සමා වෙන්න දුව. මට ඔයාව හදාගන්න පුළුවන්කමක් තිබ්බනම් මං ඔයාව රත්නසීලට දෙන්නේ නැහැ. මගේ රත්තරන් අම්මයි තාත්තයි ගෙදර ඉන්නවා. පුංචි කාලේ මාව එපා වෙච්ච ඔයා ඇයි දැන් ආවේ? මට අම්මා කියනවා සුදුසු නැහැ කියලා මං දන්නවා. ඒක මගේ පව. ඔයාගේ ඉස්සරහට මං ආවේ නැතුණාට ඔයාගේ හැමදේම මට ආරංචි වෙනවා. ඔයා නොදැනුවත්ම හරි වෙන්න යන පවෙන් ගල්ව ගන්නයි මං ආවේ. පව? සදේව අයියා මේක කොහෙන්ද ආට? මේ සදේව් පොඩි කාලේ මේ සදේව්ගේ තාත්තා. සදේව් විතර නෙමෙයි ඒ ඔයාගේ තාත්තා. මොකක්?
ඒකට හොඳටම විශ්වාස දෙයි ෆොටෝ එකේ හිටිය අපේ තාත්තා කියලා. නෑ සමාධි ඒක නම් කීයටවත් වෙන්න බෑ. දැන් ඔයාට අවුරුදු 23යි. මගේ තාත්තා නැති වුණේ මට අවුරුදු 2ේදී. නිසල ඉපදෙන්නත් කලින්. ඒ කියන්නේ මීට අවුරුදු 24කට කලින්. අනිත් එක ඔයා කොහොමද දන්නේ ඇත්තටම ඔයාගේ අම්මා කියලා? ඈ එහෙම නැත්තම් නෑ සමාධි. ඒ මගේම තාත්තා. මං අම්මා කියලා හිතන් හිටපු කෙනාම මං එයාගේ දුව නෙමෙයි කියලා කියද්දී මං කොහොමද මගේ අම්මව හඳුරගන්නේ? අනිකේ කිව්වේ බොරු වෙන්න බෑ. අයියේ ඔයාගේ අම්මලා ගැනවත් මගේ අම්මලා ගැනවත් වැරදිට හිතන්න බැරි නිසා තමයි මං කිව්වේ මේ ගැන කතා කරන්න බෑ කියලා. ඊළඟ ආත්මෙත් මට අම්මෙක් තාත්තෙක් නැති වෙයි. මේ පොඩක් ඉඳපන්. මේ ඉන්නේ දාපු ගෑනු කෙනාද කියලා බලපන්. නෑ බෙන්ටෝ. එයාගේ පෙනුම මං වගේමයි. මේ ඔය ෆොටෝ එක ඉස්සර අපේ ගෙදර තිබුණා. අම්මා කිව්වේ එයාගේ යාළුවෙක් කියලා. මේ ෆොටෝ කවදාවත් උඹට පෙන්වන්න නෙමෙයි බං හිටියේ. මේකත් අර හොර මාටියාගේ උගුලක්. සදෙව්වයටත් දැන් අහගන්න දෙයක් නැහෙනි. මට සමාව වෙන්න බං. මෙච්චර කල් මම මේ දේවල් උඹට නොකිය හිටියට. මේ ඉන්නේ උඹේ ඇත්තම අම්මා. අපේ වලව වැඩ කරේ චාන්දනි. අපේ තාත්තගේ අයියා. උඹේ තාත්තා. මහප්පා මරුණට පස්සේ චාන්දනි උඹ වලව ඉස්සරහා දාලා ගියා. ඊට පස්සේ තමයි රත්නේ මාමා ඔබ හදාගත්තේ. උඹට ඕනෙම නම් අපි හොයාගමු. බෙන්ටෝ ඇත්තමද කියන්නේ? මට නෑදෑයෙක්ට කියලා ඉන්න ඔබ විතරයි. ස්පනාව පිටම උඹ නැති වෙනවා කියලා දකිද්දි මම මොකටද උඹට බොරු කියන්නේ? සහෝදරියන්ගේ කතා පස්සේ කරනවා. දැන්වත් මට හුස්ම ගන්න ඕනේ.